අයිබෝන් සංකීර්ණ සංඛ්‍යා පද පිළිබඳ වීඩියෝ එක නැවත සැරයක් පොඩ්ඩක් කරන්න වෙනවා හේතුව කලින් වීඩියෝ එකේ සවුන්ඩ්ස් එච්චර හොඳ විදිහට නැහැ සවුන්ඩ්ස් පැහැදිලි නැහැ ඒ නිසා මේ අන්තිම මොහොතේ පුතාලට මේ ලකුණු 25 ගොඩක් වැදගත් නිසා මේ වීඩියෝ එක ආයෙසරයක් කරන්න මම තීරණය කරා හරිද හරි එතකොට අද අධ්‍යයනය කරන්නේ සංකීර්ණ සංඛ්‍යා පද පිළිබඳව පළවෙනියෙන්ම කියන්න සංකීර්ණ සංඛ්‍යා දෙකක් අතර දිග හොයන්නේ කොහොමද මෙතන p කියන ලක්ෂයෙන් z එක සංකීර්ණ සංඛ්‍යාව q කියන ලක්ෂයෙන් z දෙක සංකීර්ණ සංඛ්‍යාව. දැන් ඔබ කියන pq දෙක සොයන්නේ කෙසේද? මේ වීඩියෝ එක නරඹන අතර වාරයේ ඔබ විසින්ම උත්තර දෙන්න. pq දෙක සොයන්නේ කෙසේද? එහෙනම් pq දෙක සොයන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරයේ මාපාංකය. pq දෙක හොයන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරයේ මාපාංකය. එහෙනම් මෙතන z එක නම් මෙතන z දෙක නම් සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරයේ මාපාංකය මගින් ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ ආකරණ රේඛාවේ දිග ලැබෙනවා. උදාහරණයක් ලෙස p ලක්ෂයෙන් තියෙනවා 2 ධන i කියන සංකීර්ණ සංඛ්‍යාව. q ලක්ෂයෙන් තියෙනවා 5 ධන 5යි i කියන සංකීර්ණ සංඛ්‍යාව. කොහොමද අපි pq සොයන්නේ? අපි මේ ලක්ෂ දෙක අතර දුර සොයනවා ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ ආකරණ රේඛාවේ දිග අන්තරයේ මාපාංකය. මොකද අන්තරයේ මාපාංකය. ඒතර මාපාංකය ගන්න නිසා මොන සංකීර්ණ සංඛ්‍යාවෙන් මොන සංකීර්ණ සංඛ්‍යාව අඩු කරත් කම නැහැ. එහෙනම් මම 2 ධන i ගෙන් 5 ධන 5i අඩු කරලා ලැබෙන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය ගන්නවා. එහෙනම් මේක සුළු කරොත් 2 ධන i ඍණ 5 5i එහෙනම් මෙතන එනවා ඍණ 3 ඍණ 4යි i. මට කියන සංකීර්ණ සංඛ්‍යාව මාපාංකය ගන්නේ කොහොමද? තාත්වික කොටසේ වර්ග අතාත්වික කොටසේ වර්ග වර්ගමූලය. එහෙනම් මෙතන 9යි 16යි 25යි වර්ගමූලය 5යි. 25යි වර්ගමූලය 5යි. හරි. ඊළඟට පුතාලා කල්පනා කරන්න අචල ලක්ෂයකට නියත දුරින් ගමන් කරන ලක්ෂයන්ගේ පදේ මොකද්ද? අචල ලක්ෂය. අචල වෙනස් වෙන්නේ නැහැ. අචල ලක්ෂයකට නියත දුරින් ගමන් කරන ලක්ෂයන්ගේ පදේ පොඩ බලන්න. ඔබ හිතන්න මෙතන අචල ලක්ෂය කියලා. ඔබ හිතන්න මෙතන අචල ලක්ෂය කියලා. ඔබ හිතන්න මෙන්න මේ දුර නියත දුර කියලා. ඒතර අචල ලක්ෂයේ ඉඳලා නියත දුරින් ගමන් කරන මේ දැන් කතුරක් කෙල්ලලා තියෙනවා. අන්නේ කතුරේ පදේ මොකක් වගේද? අචල ලක්ෂයේ ඉඳලා නියත දුරින් පිහිටන මේ කතුර පිහිටන්න පුළුවන් සෑම තැනක්ම. right. බලන්න. දැන් මේ තියෙන අචල ලක්ෂය පුතේ මේ නියත දුර තියෙන ඉදිරිපටියේ මේ කතුරේ පදේ මොකද්ද? අචල ලක්ෂය කේන්ද්‍රය වෙච්ච නියත දුර අරය වෙච්ච වෘත්තයක් නේද? නේ? එහෙනම් ඔන්න ඔය කියන කතාව මෙන්න මෙතෙන්දී අහලා තියෙනවා. p කියන්නේ 2 ධන i. right. p කියන්නේ 2 ධන i. එහෙනම් p කියන්නේ 2 ධන i. අපි දන්නවා තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය 2 ධනයි මේ වගේ අචල ලක්ෂය. p 2 ධන i pq දිග නියත දුරක්. pq දිග නියත දුරක්. අපි දුන්න මෙන්න මේ නියත දුර මේක කියලා. බලන්න මෙන්න මේ p ලක්ෂයේ ඉඳලා ඒකක 5කින් තමයි q තියෙන්නේ. p ලක්ෂයේ ඉඳලා ඒකක 5කින් q තියෙන්නේ. එහෙනම් කරුණාකරලා කියන්න q ගේ පදේ මොන වගේද? මේ අචල ලක්ෂයේ ඉඳලා ඒකක 5කින් තමයි q තියෙන්නේ. එහෙනම් q ගේ පදේ මොන වගේද? p කේන්ද්‍රය කරගත්ත අරය 5ක් වෙච්ච වෘත්තයක් නේද? නේ? එහෙනම් q ලක්ෂයේ පදය p කේන්ද්‍රය කරගත්ත අරය 5ක් වෙච්ච වෘත්තයක්. මේ ඕනම තැනක 5යි නේද දිග? එහෙනම් මේක තමයි q ගේ පදය වෙන්නේ. ඔන්න ඔක වැදගත් වෙනවා මාපාංක ආශ්‍රිත පදවලට. ඊළඟ එක අංක 4 ටියුට් එකේ තියෙන දරුවන් අංක 4 මාපාංක z සමානයි 3 වන පරිදි z ටි පදේ සොයන්න. මාපාංක z සමානයි 3 වන පරිදි z ටි පදේ. දැන් මේ අන්තිම මොහොතේ පුතේ අපිට තියරි පන්තියක එහෙම නැත්නම් ක්ලාස් එක කරනවා වගේ මේක කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය 2020 විභාගයේ ගාන කොට දාලා ඉන්න එක විතරයි. right? එතකොට මාපාංක z සමානයි 3. මෙන්න මේ තියෙන මාපාංකයේ ආශ්‍රිත පද නේ? මාපාංකයේ ආශ්‍රිත පද. මෙන්න මෙච්චරයි මම ඔබට කියන්නේ
මේ වගේ වෙලාවක අනිවාර්යෙන් අන්තරයක් විදියට හදන්න. අඩු කිරීමක් විදියට හදන්න. හේතුව අපි දන්නවා ලක්ෂ දෙකක් යාකන රේඛාවේ දිග එන්නේ අන්තරේ මාපාංකේ. එහෙනම් මේ z ගේ මාපාංකය ලියන්න පුළුවන් z ඍණ 0.0i සමානයි 3යි. එහෙනම් මොකද මේ 0.0i වල ඉඳලා ඒකක 3කින් තමයි z පිළිගන්නේ. එහෙනම් 0.0i කේන්ද්‍රයේ වෙච්ච අරය 3ක් වෙච්ච වෘත්තයක්. 0.0i කේන්ද්‍රයේ වෙච්ච අරය 3ක් වෙච්ච වෘත්තයක්. එහෙනම් 0.0i කියන්නේ මෙතනනේ මේක කේන්ද්‍රයේ වෙච්ච අරය 3ක් වෙච්ච වෘත්තයක්. මෙතන 3යි 3යි ඍණ 3යි ඍණ 3. මේක තමයි z ගේ පතය. අංක 5 මාපාංක z ඍණ 1 සමානයි 1 වන පරිදි z ගේ පතය. වීඩියෝ එක නතර කරන්න ඉක්මනින් අදින්න. මාපාංක z ඍණ 1 සමානයි 1 වන පරිදි z ගේ පතය. එහෙනම් මම ඉස්සෙල්ලත් කිව්වා මේක අන්තරයක් විදියට හදන්න. හරි. දැන් මේ අන්තරයක් විදියට තියෙනවා. එහෙනම් දැන් අන්තරයක් විදියට හැදුවොත් එක කේන්ද්‍රයේ වෙච්ච අරය එකක් වෙච්ච වෘත්තයක්. එහෙනම් කේන්ද්‍රය 1. අපි දන්නවා 1 කියන්නේ 1.0i. නේ? අරය එකක් වෙච්ච වෘත්තයක්. එහෙනම් කේන්ද්‍රය 1 වෙච්ච අරය එකක් වෙච්ච වෘත්තය මේ විදිහට තියෙනවා. ඒතර කේන්ද්‍රය 1 නම් අරයත් 1 නම් අනිවාර්යෙන් මේ වෘත්තය මෙතනින් ගමන් කරන්න ඕනේ. මේක තමයි z ගේ පතය. ඊළඟ ගාන z ධන 3i මාපාංකය සමානයි 2 වන පරිදි z ගේ පතය. right. වීඩියෝ උපරිම ප්‍රයෝජන ගන්න නම් තනියම මේක අදින්න. මේ අන්තිම මොහොතේ මේ කියන වැටි කරගන්න පුතාලට ඇත්තටම 2020 මේ COVID-19 එක ප්‍රශ්නයක් ආවනේ. ඔබේ ප්‍රතිඵල වැඩි කරන්න මේක හොඳම අවස්ථාවක් වෙයි. z ධන 3i මාපාංකය සමානයි 2යි. මම ඔබට කිව්වා හැමතිස්සෙම අන්තරයක් විදියට හදන්න නේ. එහෙනම් අඩු කිරීමක් විදියට හැදුවොත් z ඍණ 3i මාපාංකය 2යි. එහෙනම් දැන් බලන්න අඩු කිරීමක් විදියට හැදුවොත් කේන්ද්‍රය ඍණ 3i වෙච්ච අරය දෙකක් වෙච්ච වෘත්තයක්. එහෙනම් කේන්ද්‍රය ඍණ 3i අපි දන්නවා ඍණ 3i මේ වගේ නේ. ඍණ 3i වෙච්ච අරය දෙකක් වෙච්ච වෘත්තයක්. මේක තමයි z ගේ පතය. ඊළඟ ගැටලුව z ඍණ 3.4i ගේ මාපාංකය සමානයි 5 වන පරිදි z ගේ පතය ආගම සටහනක අඳින්න. ඒ විට ඒ කියන්නේ z ඒ පතය තුල ඉන්නකොට මාපාංක z තිබිය හැකි උපරිම සහ අවමාගිය සොයන්න. ඒ වෙලාවේ මාපාංක z තියෙන පුළුවන් උපරිම හෝ අවමාගිය. ටියුට් එක තියෙන පුතාලා මේක මාපාංක z කරගන්න එක පැහැදිලි නෑ. මාපාංක z තිබිය හැකි උපරිම සහ අවමාගිය සොයන්න. එහෙනම් අපි හැමතිස්සම කරන්නේ z ඍණ 3.4i මාපාංකය සමානයි 5යි. පුතේ ඍණ කෙලියට ගත්තොත් ඍණ 3 ධන 3ක් වෙනවා. ධන 4i ඍණ 4i වෙනවා. ඍණ කෙලියට ගත්තොත් ඍණ 3 ධන 3 වෙනවා. ධන 4i ඍණ 4i වෙනවා. එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් කේන්ද්‍රය 3 ඍණ 4i වෙච්ච අරය 5ක් වෙච්ච වෘත්තයක්. නේ? දැන් අඩු කිරීමක් විදියට හදුවානේ. මම කිව්වා හැමතිස්සෙම අඩු කිරීමක් විදියට හදන්න කියලා. ඒතර අඩු කිරීමක් විදියට හදුවොත් ඍණ 3 ධන 3 වෙනවා. ධන 4i ඍණ 4i වෙනවා. අඩු කිරීමක් විදියට හදුවොත් කේන්ද්‍රය 3 ඍණ 4i වෙච්ච අරය 5ක් වෙච්ච වෘත්තයක්. අරය 5ක් වෙච්ච වෘත්තයක්. එහෙමනම් 3 ඍණ 4i වෙච්ච අරය 5ක් වෙච්ච වෘත්තයක්. නේ? බලන්න මේ වෘත්තය මම මූල ලක්ෂ්‍යය තුලින් යන වෘත්තයක් ඇදලා තියෙන්නේ. ඇයි ඒකට හේතුව? බලන්න 3 ඍණ 4i නේ. එතන මෙතන 3i අතාත්වික කොටස ඍණ 4යි. මේකනේ කේන්ද්‍රය. මේකනේ කේන්ද්‍රය 3 ඍණ 4i කේන්ද්‍රය වෙච්ච අරය 5ක්. බලන්න හොඳට මේ දිග 3යිනේ. මේ දිග 3යිනේ. මේ උස 4යිනේ. හරි කියනවා. දැන් මේ දිග 3යිනේ. මේ උස ඍණ 4යි කියන්නේ මේ උස 4යිනේ. එහෙනම් මේක 3යි මේක 4 නම් මේක 5ක් විය යුතුයි. මේක 5ක් විය යුතුයි. බලන්න හරියට මේක අරේ කීයද?
5යි. එහෙනම් මේකේ මූල ලක්ෂය තුලින් ගමන් කරන්න ඕන. අක්ෂ නම් කරන්න තාත්වික අක්ෂය, අතාත්වික අක්ෂය. මෙන්න මේක තමයි Z ගේ පතය. මේක තමයි Z ගේ පතය. දැන් ඔබ කියන්න ඇත්තටම Z ඉන්නේ කොහෙද? මට මේක පැහැදිලි කරන්න කූටු ගන්න තව රූපයක් ඇඳ. right මේක තමයි Z ගේ පතය. මේක තමයි Z ගේ පතය. දැන් පුතාලා ඇත්ත කියන්න Z ගේ පතය ඕක නම් කොතනද Z ඉන්නේ? Z මෙතන ඉන්න පුළුවන්. Z මෙතන ඉන්න පුළුවන්. Z මෙතන ඉන්න පුළුවන්. Z මේ පතය මත ඕනෑම තැනක ඉන්න අයිතියක් තියෙනවා. Z මේ පතය මත ඕනෑම තැනක ඉන්න අයිතියක් තියෙනවා. හරි. පුතා Z මෙතන ඉන්නවා නම් මාපාංක Z කියන්නේ මොකද ආගන්තලේ මාපාංකය කොහොමද නිරූපණය වෙන්නේ? මේ සංකීර්ණ සංඛ්‍යාව Z නම් මාපාංක Z කියන්නේ මේ මූල ලක්ෂ්‍ය ඉදලා තියෙන දුර. පුතේ මාපාංකය කියන්නේ ඒ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කියන්නේ මූල ලක්ෂ්‍ය ඉදලා තියෙන දුර. බලන්න Z මෙතන හිටියොත් මාපාංක Z කියන්නේ මේ දුර. Z මෙතන හිටියොත් මාපාංක Z කියන්නේ මේ දුර. මේ අර්ථය හොදලා ගන්න. මාපාංක Z කියන්නේ මේ දුර. Z මෙතන ඉන්නවා නම් මාපාංක Z කියන්නේ මේ දුර. Z මෙතන හිටියොත් මාපාංක Z කියන්නේ මේ දුර. Z මේ වගේ තැනක හිටියොත් මාපාංක Z කියන්නේ මේ දුර. එහෙනම් මාපාංක Z ගේ උපරිම අවමාගය කියන්නේ මෙන්න මේ මූල ලක්ෂයේ ඉඳලා Z තියෙන දුරවල උපරිමාගයයි මූල ලක්ෂයේ ඉඳලා Z තියෙන දුරවල අවමාගයයි ගන්න. පුතේ මේ මූල ලක්ෂයේ ඉඳලා වෘත්තය මත ලක්ෂයකට තියෙන උපරිම දිග මූල ලක්ෂයේ ඉඳලා වෘත්තය මත ලක්ෂයකට තියෙන උපරිම දිග අදින්න පුළුවන් විස්කම්භය නිර්මාණය කරනවා. මොකද විස්කම්භයට වඩා අනිත් ජායන් සියල්ල කුඩායි. විස්කම්භයට වඩා අනිකුත් ජායන් සියල්ල කුඩායි. එහෙනම් මෙතන P ලක්ෂය කියලා ගත්තොත් මේක O කියලා ගත්තොත් OP දිග තමයි මාපාංක Z ගේ උපරිම. මාපාංක Z ගේ උපරිම දිග OP. දැන් ඔය රූප සටහන දිහා බලාගෙන කියන්න ඇත්තටම OP දිග කොච්චරද? ඒක රූපයෙන් බලන්න. OP තමයි මාපාංක Z ගේ උපරිම අගය. එහෙනම් දැන් කියන්න OP දිග කීයද? විස්කම්භයක් නේද? අරය 5යි. අරය 5යි. එහෙනම් විස්කම්භය 10යි. ඒත් එකම කල්පනා කරලා කියන්න මාපාංක Z ගේ අවමාගය මූල ලක්ෂයෙන් ඉඳලා තියෙන අවමාගය ගන්න පුළුවන් මේ මූල ලක්ෂය තුලින් යනකොටම. එහෙනම් මූල ලක්ෂය තුලින් යනකොටම එතන දුර බිඳුවක් වෙනවා. මූල ලක්ෂය ඉඳලා ඉසෙට තියෙන දුර බිඳුවක් වෙනවා. මූල ලක්ෂය ඉඳලා ඉසෙට තියෙන දුර, ඒ කියන්නේ වෘත්තය මත ලක්ෂයකට තියෙන දුර බිඳුවක් වෙනවා. එහෙනම් මාපාංක Z ගේ අවමාගය බිඳුවයි. අනිත් අගයන් බලන්න මොන හරි අගයක් තියෙනව නේද? මාපාංක Z. අඩුම අගය එන්නේ බිඳුව. 8 වෙනි ගාන Z ඍණ 2 8 වෙනි ගාන Z ඍණ 2 මාපාංකය සමානයි 1 වන පරිදි Z පතේ ආගම සටහනක අඳින්න. එවිට විස්තර Z තිබිය හැකි උපරිම සහ අවමාගය ලබා ගන්න. එවිට විස්තර Z තිබිය හැකි උපරිම සහ අවමාගය ලබා ගන්න ඕන. විස්තර Z තියෙන පුළුවන් උපරිම සහ අවමාගය. right. පුතාලා වීඩියෝ එක නතර කරලා මාපාංක Z ඍණ 2 සමාන 1 පතය අඳින්න. ඊළඟට කල්පනා කරන්න Z ගේ විස්තරය කියන්නේ මොකක්ද? ආගන්තලයක් වල විස්තරය කියන්නේ මොකක්ද? එතන මේ විස්තරයට එන්න පුළුවන් වැඩිම අගයයි අඩුම අගයයි කොච්චරද? එහෙනම් මාපාංකය ආශ්‍රිත පතා දෙද්දී මෙතන අඩු කිරීමක් විදිහට හැදුවා. බලන්න දැන් අපිට කියන්න පුළුවන් කේන්ද්‍රය 2 වෙච්ච අරය 1ක් වෙච්ච වෘත්තයක්. කේන්ද්‍රය 2 වෙච්ච අරය 1ක් වෙච්ච වෘත්තයක්. තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය කේන්ද්‍රය 2 වෙච්ච අරය 1ක් වෙච්ච වෘත්තයක්. මේක තමයි Z ගේ පදය. එතන Z කොතනද ඉන්නේ කියලා අහුවොත් ඔබ හිතට ගන්න මෙන්න මේ වක්‍රය මත ඕනෑම තැනක Z ඉන්නවා. right? මේ වක්‍රය මත ඕනෑම තැනක Z ඉන්නවා. දැන් ඔබ කියන්න විස්තර Z තිබිය හැකි උපරිම සහ අවමාගයන් ගන්න කොහොමද?
ඒක පැහැදිලි කරන්න මම මේ විදිහේ තව රූපයක් ගන්නම්. මෙන්න Z ගේ පදය. හොඳට මතක තියාගන්න විස්තරය කියන්නේ දැන් අපි හිතමු Z මෙතන හිටියොත් විස්තරය කියන්නේ තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක හදන කෝණය. Z මූල ලක්ෂ්‍යයත් යා කරන රේඛාව තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක හදන කෝණය. ඒ ධන දිශාවත් එක්ක හදන කෝණය වාමාවර්ත නම් ඒක ධන කියලා ගන්නවා. පොසිටිව්. මේ කෝණය දක්ෂිනාවර්ත නම් අපි හිතමු මෙතන Z ඩෑෂ් කියන. ඒ කෝණය අපි සලකන්නේ ඍණ කියලා. දැන් මේ ඇල්ෆා නම් විස්තරය ඍණ ඇල්ෆා කියලා ගන්න. දක්ෂිනාවර්ත කෝණයක් නම් අපි ඒක ඍණ කියලා ගන්න. දැන් බලන්න විස්තරය Z තියෙන පුළුවන් උපරිම සහ අවමාගය කොච්චරද? මොකක්ද ඉතින් Z මෙතන හිටියා. කො විස්තරය? මූල ලක්ෂ්‍යයත් Z ත්‍යාගන රේඛාව තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක හදන කෝණය. මේක නේද? ඔබ හිතන්නේ Z මෙතන හිටියා. මේ වෘත්තය මත ඕනම තැනක Z ඉන්නවා. විස්තරය කියන්නේ මේකද? Z මෙතන හිටියා. විස්තරය කියන්නේ මේ වගේ නේද? ඔන්න ඔය විස්තරයට එන්න පුළුවන් වැඩිමාගේ නිර්මාණය කරන්න ඕනේ. ඔය විස්තරයට එන වැඩිමාගේ නිර්මාණය කරන්න අපිට අඳින්න වෙන පුතේ ස්පර්ශකය. නේ? දැන් මේ වෘත්තය මත ලක්ෂයක තමයි Z ඉන්නේ. එහෙම නැතු Z මේ කොහෙවත් ඉන්නේ නැහැ. එහෙනම් විස්තරය Z ගේ වැඩිමාගේ ගන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ආකාරයෙන් ස්පර්ශකයක් ගන්න. Z කියන එක්කෙනා මෙන්න මෙතන හිටියොත් ස්පර්ශ වන තැන Z හිටියොත් අන්න එතෙන්දී විස්තරය Z උපරිමාගයක් වෙනවා. මෙන්න මේ කෝණය මම θ කියලා ගත්තා. ඔබ රූප සටහන දිහා බලන්න θ ගේ අගය කොච්චරද කියන්නේ? කීයද θ? කීයද? අර එකයි නේද? මෙතන දෙකක් නම් මේ දිග දෙකයි නේද? එහෙනම් මෙතන ඉඳලා ස්පර්ශ වන තැනට යා කරොත් ලම්බකයි නේද? මෙතන ඉඳලා ස්පර්ශ වන තැනට යා කරොත් ලම්බකයි නේද? එහෙනම් θ ට සම්මුඛ පාදය එකයි, කර්ණය දෙකයි. එහෙනම් බලන්න අපිට sin θ කියන්න පුළුවන්. θ ට සම්මුඛ පාදය එකයි, කර්ණය දෙකයි. එහෙනම් sin θ භාගයයි. sin θ භාගයක් නම් θ කොච්චරද? 5 බෙදීම 6යි නේද? sin θ භාගයක් වෙනවා නම් θ 5 බෙදීම 6ක් වෙනවා. එහෙනම් මතක තියාගන්න විස්තරය Z වැඩිමාගය 5 බෙදීම 6. ඒත් එකම කියන්න විස්තරයට එන්න පුළුවන් අඩුමාගය කොච්චරයිද? ඔව්. පුතේ විස්තරයට එන්න පුළුවන් අඩුමාගය ගන්න මෙන්න මේ පැත්තෙන් ස්පර්ශකයක් හදන්න. දැන් Z මෙතන හිටියොත් මේ කෝණය තමයි විස්තරය. එතකොට මේ කෝණයේ විශාලත්වයේ ඍණාගය. Z මෙතන හිටියොත් මෙන්න මේ කෝණයේ විශාලත්වයේ ඍණාගය. පුතා මේ කෝණය කීයද? බලන්න සම්මිතිකතාවයකුත් තියෙනවා. තාත්වික අක්ෂය වට. ඒ නැත්තම් බලන්න මෙතන 90යි මෙතන 90යි කර්ණය දෙන්නටම පොදුයි. අරය ඒකක එකයි මෙතනත් අරය ඒකක එකයි. එතකොට කර්ණය සහ පාදයක් සමාන නිසා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. කර්ණපාය යටතේ එහෙනම් මේක θ වෙනවා. බලන්න මේක දක්ෂිනාවර්ත බිඳුව නිසා අපි ගන්නේ ඍණ θ. එහෙනම් ඍණ θ කියන්නේ ඍණ 5 බෙදීම 6. එහෙනම් විස්තරය Z අඩුමාගය ඍණ 5 බෙදීම 6. right. ඊළඟට අපි සාකච්ඡා කරමු විස්තරය ආශ්‍රිත පත. දැන් මීට කලින් අපි සාකච්ඡා කරේ මාපාංකයේ ආශ්‍රිත පත. දැන් අපි සාකච්ඡා කරන හදන්නේ මොකද කියන්නේ? විස්තරය ආශ්‍රිත පත. විස්තරය ආශ්‍රිත පත. හරිද? එතකොට විස්තරය ආශ්‍රිත පතවලදී දැන් අපි මේක අඳින විදිය විතරක් කතා කරමු නේද? මොකද පන්තියක වගේ වෙලාවක් නැහැ මේ වීඩියෝ එකදී. ඒ නිසා අපි අඳින විදිය විතරක් කතා කරමු. හරි. එහෙනම් විස්තරය ආශ්‍රිත පතවලදී මෙන්න මේක මතක තියාගත්තා නම් හරි. පුතාලා මෙතන අන්තරයක් විදියට අහගන්න. දැන් කලිනුත් අන්තරය මෙතෙන්දිත් අන්තරය. එතකොට Z කියන එක්කෙනා ලියන්න පුළුවන් Z ඍණ බිඳුව ධන බිඳුවයි i. හරිද? දැන් මේ Z ගේ පතේ අඳින්නේ මෙහෙමයි. මම මේ අඳින්නේ මෙහෙමයි කියනවා විතරයි. හරිද? ඒ විභාගෙට ඇති.
ඉසෙට්ගේ පතේ අඳින්නේ බිඳුව ධන බිඳුවයි i වල ඉඳලා පයි බෙදීම 3කින් තමයි ඉසෙට් දිනනවා. එතකොට බිඳුව ධන බිඳුවයි i සමාන බිඳුව ධන බිඳුවයි i වල ඉඳලා පයි බෙදීම 3කින් ඉසෙට් i ති රේඛාව. නැත්නම් ඉසෙට්ගේ පතේ අඩංගු රේඛාව. i කියනවා. බිඳුව ධන බිඳුවයි i වල ඉඳලා පයි බෙදීම 3කින් ඉසෙට්ගේ පතේ අඳිනවා. හැබැයි මතක තියාගන්න මෙතන බිඳුවක් වන තැන තියෙන්න බෑ. දැන් බලන්න මේක බිඳුවක් වෙන්නේ z ඍණ බිඳුව ධන බිඳුවයි i බිඳුවක් වෙන්නේ z සමානයි බිඳුව ධන බිඳුවයි i නේද? මේ පතය තුල z ට බිඳුව ධන බිඳුවයි i වෙන්න බෑ. ඒ කියන්නේ කොටිම ගියොත් මෙන්න මේ ඇතුළ බිඳුව ධන බිඳුවයි i වෙන්න බෑ. හේතුව බිඳුව ධන බිඳුවයි i ගේ විස්තරය අර්ථ විරහිතයි. බිඳුව ධන බිඳුවයි i ගේ විස්තරය අර්ථ විරහිතයි. ඒ නිසා මෙන්න මේ ඇතුළ බිඳුවක් වන දැන z ගේ පතෙන් අයින් කරන්න ඕන. කොටින්ම කිව්වොත් බිඳුව ධන බිඳුවයි i ගාව රෝමක් කන්නේ. ඒක අයින් කරනවා කියන්නේ ඒකනේ. එහෙනම් බිඳුව ධන බිඳුවයි i වල ඉඳලා පයි බෙදීම 3කින් තමයි z ගේ පතේ. මේ කෝණය පයි බෙදීම 3. බලන්න මෙතන z හිටියත් පුතේ z ගේ විස්තරය කීයද? පයි බෙදීම 3යි. මෙතන z හිටියත් z ගේ විස්තරය පයි බෙදීම 3යි. ඔබ මේ රේඛාව මෙහෙට දික් කරන්න එපා. මේ පැත්තට දික් කරොත් විස්තරය පයි බෙදීම 3ක් නෙමෙයිනේ. පයි ධන පයි බෙදීම 3. එහෙම නැත්නම් මේ පැත්තෙන් ඍණ 2යි පයි බෙදීම 3ක් වෙනවා. ඒ නිසා මේක දික් කරන්න එපා. මේක තමයි z ගේ පදේ. අංක 10 විස්තර z සමානයි ඍණ 2යි පයි බෙදීම 3 වන පරිදි z ටි පතය ආගම සටහනක අදින්න. විස්තර z සමානයි ඍණ 2යි පයි බෙදීම 3 වන පරිදි z ටි පතය ආගම තලයක අදින්න. විස්තර z සමානයි ඍණ 2යි පයි බෙදීම 3 වන පරිදි. right? හරි. එහෙනම් මම ඉස්සෙල්ලා කිව්වා මේක අඩු කිරීමක් විදිහට හදාගන්න. එහෙනම් විස්තර z සමානයි ඍණ 2යි පයි බෙදීම 3. එහෙනම් අපිට මෙතන හදාගන්න පුළුවන් z ඍණ බිඳුව ධන බිඳුවයි i විස්තරය ඍණ 2යි පයි බෙදීම 3. එහෙමනම් තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය බිඳුව ධන බිඳුවයි i වල ඉඳලා බිඳුව ධන බිඳුවයි i වල ඉඳලා ඍණ 2යි පයි බෙදීම 3කින් z ගේ පතේ මේ ඕනම තැනක z ඉන්නවා right මේක 2යි පයි බෙදීම 3යි ඍණ 2යි පයි බෙදීම 3 නිසා අපි ඒක දක්ෂිනාවර්තව මනින් දක්ෂිනාවර්තව කියන්නේ ඔරලෝසුවේ කටුවේ කැරගෙන පැත්තට මෙන්නොත් ඍණ වාමාවර්තව මෙන්නොත් ත්‍රිකෝණමිතියේ තේස් ලකුණු සම්මිතිය ත්‍රිකෝණමිතියේදී වාමාවර්ත නම් දන්න දක්ෂිනාවර්ත නම් ඍණ මෙතෙන්දිත් ඒ වගේම තමයි මේක z ගේ පතය මේ ඕනම තැනක z ඉන්නවා මේක අනන්තයට දික් කරොත් ඕනම තැනක z ඉන්නවා z ඉඳිද්දී පුතේ z ගේ පතය මේ වගේ z ගේ විස්තරය ඍණ 2යි පයි බෙදීම 3යි අංක 11 විස්තර z ඍණ 1 සමානයි පයි බෙදීම 4 වන පරිදි z ටි පතේ සොයන්න. විස්තර z ඍණ 1 පයි බෙදීම 4 වන පරිදි z ගේ පදේ සොයන්න තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා මේක අඩු කිරීමක් විදිහට හදමු. හරි. එහෙනම් z අඩු කිරීම 1. දැන් පුතා කරන්න ඕන 1 කියන සංකීර්ණ අඩු කිරීමක් විදිහට හැදුවොත් 1 කියන සංකීර්ණ සංඛ්‍යාව ඉඳලා පයි බෙදීම 4කින් z ගේ පදේ අඳින්න. 1 කියන සංකීර්ණ සංඛ්‍යාව ඉඳලා පයි බෙදීම 4කින් z ගේ පදේ අඳින්න. මෙතන 1 කියන සංකීර්ණ සංඛ්‍යාව ඉඳලා පයි බෙදීම 4කින් z ගේ පදේ මේ තමයි z ගේ පදේ. හැබැයි මතක තියාගන්න මේක බිඳුවක් වන තැන z පවතින්නේ නැහැ. නේ? මේක බිඳුවක් වන තැන z තියෙන්නේ නැහැ. ඒ කියන්නේ z ඍණ 1 අසමානයි බිඳුව z අසමාන 1. එතකොට මේ 1 කියන තැන රවුමක් කරනවා. විභාග කොට දාගන්න පුළුවන් යාන්ත්‍රිකව මේක තේරුම් ගත්තා. අඩු කිරීම විදියට හැදුවා. එතන ඉඳලා පයි බෙදීම 4කින් රේඛාවක් යනවා. ඒක තමයි z ගේ පතය. අංක 12 විස්තර z ඍණ 2 ඍණ 3යි සමානයි 5යි පයි බෙදීම 6 වන පරිදි z ටි පතේ අඳින්න. එවිට z හුදෙක් අතාත්වික විට z සොයන්න තියෙනවා. මූලිකව අපි මේ පතේ අඳිමු. විස්තර z ඍණ 2 ඍණ 3යි සමානයි 5යි පයි බෙදීම 6යි.
අපි අඩු කිරීමක් විදියට හැදුවොත් මෙතන ඍණක් එළියට ගත්තොත් 2 දාන 3යි i. මෙතන කීයක් එනවද? 5යි පයි බෙදීම 6යි. එහෙනම් තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය 2 දාන 3යි i වල ඉඳලා මේ වගේ ලක්ෂයක් හිතුවා. 2 දාන 3යි වල ඉඳලා 5යි පයි බෙදීම 6කින් තමයි ඉසෙදින්නේ. 5යි පයි බෙදීම 6 කියන්නේ 5යි පයි බෙදීම 6 කියන්නේ පයි දින පයි බෙදීම 6නේ. එන ඉසෙදින්නේ මෙන්න මේ වගේ. මේක තමයි ඉසෙද්ගේ පදේ. එතකොට මතක තියාගන්න මේ ඕනෑම තැනක ඉසෙඩ් ඉන්න පුළුවන්. ඉසෙඩ් මෙතන ඉන්න පුළුවන්, ඉසෙඩ් මෙතන ඉන්න පුළුවන්, ඉසෙඩ් මෙතන ඉන්න පුළුවන්. මේ අනන්තයට තියෙන රේඛාව මත ඕනෑම තැනක ඉසෙඩ් ඉන්න පුළුවන්. දැන් අපිට කියනවා එවිට ඉසෙඩ් හුදෙක් අතාත්වික විට ඉසෙඩ් සොයන්න තියෙනවා. ඉසෙඩ් හුදෙක් අතාත්වික විට ඉසෙඩ් සොයන්න තියෙනවා. දැන් මේ වගේ වෙලාවක පුතා මෙන්න මේ කාරණේට හිත යොමු කරන්න. දැන් ඔබ මතක් කරන සංකීර්ණ සංඛ්‍යා දැනුමින් හුදෙක් අතාත්වික නම් මොකද්ද වෙන්නේ? හුදෙක් අතාත්වික නම් මතක තියාගන්න හුදෙක් අතාත්වික නම් තාත්වික කොටස බිඳුවක් වෙන්න ඕනේ නේද? හුදෙක් අතාත්වික නම් තාත්වික කොටස බිඳුවයි. මෙන්න මේ හුදෙක් අතාත්වික කියන්නේ තාත්වික කොටස බිඳුවයි. ආගන්තලයක තාත්වික කොටස බිඳුවක් වන විට කොතනද නිරූපණය වෙන්නේ? තාත්වික කොටස බිඳුවක් වන විට කොතනද නිරූපණය වෙන්නේ? පුතේ තාත්වික කොටස බිඳුවක් වන විට අතාත්වික අක්ෂය මතයි තියෙන්නේ. අයි කියනවා තාත්වික කොටස බිඳුවක් වෙනවා නම් ඒක පවතින්නේ මේ තාත්වික කොටස දෙක නම් මේ තාත්වික කොටස බිඳුවක් නම් තියෙන එක අතාත්වික අක්ෂය මත. එන එවිට z සොයන්න තියෙන්නේ. මෙන්න මෙතන z ඉඳෙද්දී z බලන්න. දැන් කරුණාකරලා මෙන්න මේ z බලලා දෙන්න. දැන් ඒ දේ කරන්න ඕන රූප සටහන. එහෙනම් බලන්න මේ දුර දෙකයි නේද? කෝණය කියන 5යි පයි බෙදීම 6නේ. මේක දක්වන්න ඕන. 5යි පයි බෙදීම 6. පුතේ 5යි පයි බෙදීම 6 නම් මේ කෝණය කීයද? පයි බෙදීම 6යි. එහෙනම් මෙතන 90ක් වෙනවා. පයි බෙදීම 6ට බද්ධ පාදේ 2යි. පයි බෙදීම 6ට සම්මුඛ පාදයේ උස නේද මෙතේ? එන කොච්චරද? 2යි tan පයි බෙදීම 6. පුතේ 2යි tan පයි බෙදීම 6 නේද? එහෙනම් tan පයි බෙදීම 6 1යට මූල 3යි. එන කොච්චරද? 2යට මූල 3යි. right. 2යට මූල 3යි. tan පයි බෙදීම 6 කියන්නේ මූල 3යි නේ උත්තරයක් එනවා 2යට මූල 3යි. එහෙනම් තනිකරම මේ උස කීයද? මෙතන 3යි. මේ ටික 2 බෙදීම මූල 3යි. එහෙනම් මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව අපිට එනවා තාත්වික කොටස බිඳුවයි අතාත්වික කොටස 3 ධන 2යට මූල 3. පුතේ කතාත්වික වෙලා 13 වෙනි ගාන විස්තර z ධන 2 ධන 3යි සමානයි පයි බෙදීම 4 වන පරිදි z පතේ සොයන්න. එවිට මාපාංක z සඳහා තිබිය හැකි අවම අගය සොයන්න. මෙතන අවම කරගන්න ටියුට් එකේ. එවිට මාපාංක z තිබිය හැකි අවම අගය සොයන්න. එහෙමනම් විස්තර z ධන 2 ධන 3යි සමානයි පයි බෙදීම 4යි. දැන් ඔබ මේක හරියට අධ්‍යයනය කරනවා නම් කරන්න ඕන වීඩියෝ එක නතර කරලා මේ පදය ඉක්මනට අඳින එක නේ. එහෙනම් දැන් විස්තර z මම ඍණක් එළියට ගත්තොත් ඍණ 2 ඍණ 3යි සමානයි පයි බෙදීම 4යි. දැන් කොහොමද මේ පදය අඳින්නේ? ආගන්තලයේ ඍණ 2 ඍණ 3යි වල ඉඳලා පයි බෙදීම 4කින් රේඛාවක් අඳිනවා. ඒක තමයි z ගේ පදය නේ. එහෙනම් දැන් මේ විදිහට
ආගන්තරය ගත්තොත් තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය. අපිට තියෙනවා ඍණ 2 ඍණ 3යි මේ වගේ ලක්ෂයන්. මෙතන ඉඳලා පයි බෙදීම 4කින් z ගේ ප්‍රත්‍යය අඳිනවා. මේක තමයි z ගේ ප්‍රත්‍යය. මෙතන ඍණ 3යි ඍණ 3යි තාත්වික කොටස ඍණ 2යි. මේ කෝණය පයි බෙදීම 4යි. right z ගේ ප්‍රත්‍යය. right ඔබට මෙන්න මේ කාරණේ මට කියන්න. දැන් z මේ ඕනම තැනක ඉන්නවා. මාපාංක z තිබිය හැකි අවමාගය සොයන්න තියෙන්නේ. පුතාලා මෙන්න මේක මේ විදිහට හිතන්නත් පුළුවන්. ලක්ෂ දෙකක් යාකරන රේඛාවේ දිග ලක්ෂ දෙකක් හොඳට අහගන්න. ලක්ෂ දෙකක් යාකරන රේඛාවේ දිග අන්තරේ මාපාංකයනේ. යලිත් කියනවා ලක්ෂ දෙකක් හිතට කියන්නේ. ලක්ෂ දෙකක් නිකන් අහන් ඉන්නේ නැහැ. හිතට කියන්නේ ලක්ෂ දෙකක් යාකරන රේඛාවේ දිග ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරේ මාපාංකය. ඔබට මේ වගේ තැනක මේක අන්තරයක් විදිහට හදන්න පුළුවන්. එහෙනම් දැන් මෙතන ඇත්තටම ජ්‍යාමිතික අර්ථය z නොත් බිඳුව දාන බිඳුවයි අයි ත්‍යාකරන රේඛාවට තියෙන අඩුම දුර. දැන් මේකේ ජ්‍යාමිතික අර්ථය මාත් එක්ක කියන්නේ z නොයි මාත් එක්ක කියන්නේ z නොයි බිඳුව දාන බිඳුවයි අයි යාකරන රේඛාවේ අවම දිග. එහෙනම් ඇත්තටම අපි ඇඳ මේ වගේ z ගේ පතයක්. ඔබ දන්නවා බිඳුව දාන බිඳුවයි කියන්නේ මෙතන මූල අක්ෂයනේ. බලන්න z මෙතන හිටියොත් බිඳුව දාන බිඳුවයි අයිනොත් z නොත් අතර දුර කියන්නේ මේ දුර. ඔබ දන්නවා මේ පතේ මත ඕනම තැනක z ඉන්න පුළුවන්. z මෙතන හිටියොත් බිඳුව දාන බිඳුවයි අයි z නොත් අතර දුර තමයි අන්තරේ මාපාංකය වෙන්නේ. දුර. z මෙතන හිටියොත් මෙන්න මේ දුර තමයි z ඍණ බිඳුව දාන බිඳුවයි මාපාංකය. z මෙතන හිටියොත් මේ දුර තමයි z නොත් බිඳුව දාන බිඳුවයි අයි අතර දුර. පුතේ බිඳුව දාන බිඳුවයි අයි සහ z අතර තියෙන අවම අගය කොච්චරද? අවම අගය ගන්න අපිට සිද්ධ වෙනවා මේ ආකාරයෙන් ලම්බකයක් ගන්න. දැන් බලන්න z මෙතන හිටියොත් z නොත් බිඳුව දාන බිඳුවයි අයි තියෙන අඩුම දුර එනවනේ. එහෙනම් පුතා මෙතන ඉඳලා බිඳුව දාන බිඳුවයි අයි වල ඉඳලා ලම්බකයක් හදන්න. ඔන්නයි OP දිග තමයි මාපාංක z ගේ අඩුම අගය වෙන්නේ. OP දිග තමයි මාපාංක z ගේ අඩුම අගය. දැන් ඔබට සිද්ධ වෙනවා රූප සටහනෙන් ඡාමිතිකව OP දිග සොයන්න. OP දිග සොයන්න. right. අපි දන්නවා මාපාංක z ගේ අවම අගය තමයි OP. කොහොමද OP දිග සොයන්නේ? දැන් මේක පුතේ 9 පන්තියේ ඥාමිතිය. කියන්නේ OP දිග. right. දැන් ඔන්න මාත් එක හදමු. මේවට උත්තර දෙන්න. මේ දිග කීයද? පැහැදිලි වෙනවද මේක? මේ දිග කීයද? මෙතන ඍණ 2යි නම් ඒකක 2යි. මෙතන අංශක 90යි. පයි බෙදීම 4ට සම්මුඛය මේ දිග කීයද? බද්ධ පාදය 2යි පයි බෙදීම 4ට සම්මුඛය. කියන්නේ 2යි tan පයි බෙදීම 4යි. tan පයි බෙදීම 4 1යි. එහෙනම් මේ උස කීයද? 2යි. මේ උස 2යි නම් කියන්න කරුණාකරලා මේ උස කීයද? මේක 2යි නම් සම්පූර්ණ උස 3යි නේ. ඍණ 3යි කියන්නේ සම්පූර්ණ උස 3යි. මේ ටික 2යි නම් මේ උස 1ක් වෙනවා. පුතේ මෙතන අංශක 90යි මෙතන පයි බෙදීම 4 නම් මේක කීයද? පයි බෙදීම 4යි. එහෙනම් ඊට සම්මුඛ කෝණය පයි බෙදීම 4ක් වෙනවා. දැන් කියන්න මේක දැන් පයි බෙදීම 4යි. 90 ඉස්සරහ කර්ණය 1යි. 90 ඉස්සරහ කර්ණය 1යි. පයි බෙදීම 4ට සම්මුඛයි. 1යි sin පයි බෙදීම 4. එහෙනම් OP දිගේ අපිට එනවා 1යි sin පයි බෙදීම 4. sin පයි බෙදීම 4 1යට මූල 2යි. එහෙනම් මාපාංක z ගේ අවමාගය 1යට මූල 2යි.
අංක 14 විස්තර z ධන 2 ධන 2i විස්තර z ධන 2 ධන 2i සමානයි පයි බෙදීම 4 වන පරිදි zd පතය සොයන්න. විස්තර z ධන 2 ධන 2i සමානයි පයි බෙදීම 4 වන පරිදි zd පතය සොයන්න. එවිට z ඍණයකේ මාපාංකය සඳහා තිබිය හැකි අවම අගය සොයන්න. එවිට z ඍණයකේ මාපාංකය සඳහා තිබිය හැකි අවම අගය සොයන්න. එහෙනම් විස්තර z ධන 2 ධන 2i පයි බෙදීම 4. පුතේ අපි අඩු කිරීමක් විදියට හදමු. ඍණක් එළියට ගත්තොත් ඍණ 2 ඍණ 2i. බලන්න ඍණක් එළියට ගත්තොත් ඍණ 2 ඍණ 2i වෙනවා. දැන් පුතා ඍණ 2 ඍණ 2i වල ඉඳලා පයි බෙදීම 4කින් ඉසෙට්ගේ පතය යන්නේ. ඍණ 2 ඍණ 2i වල ඉඳලා පයි බෙදීම 4කින් ඉසෙට්ගේ පතය යන්නේ. එන තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය ඍණ 2 ඍණ 2i. right? එතකොට මෙතනත් ඍණ 2i මෙතනත් ඍණ 2i. ඍණ 2 ඍණ 2i වල ඉඳලා පයි බෙදීම 4කින් ඉසෙට්ගේ පතය යන්න. මේ කෝණය පයි බෙදීම 4යි. දැන් මට හේතු කාරණා කියන්න ඇයි මම මේ රේඛාව මූලාක්ෂය තුලින් යන්නේ නැන්දේ? මේ රේඛාව මූලාක්ෂය තුලින් යන්නේ නැන්දේ ඇයි? ඔබ දන්නෝ tan පයි බෙදීම 4 එකයිනේ. tan පයි බෙදීම 4 එකයි. බලන්න මෙතන ඒකක 2යි මෙතනත් ඒකක 2යි සම්මුඛ පාදය 2 බෙදීම බද්ධ පාදය 2 එකයි. එහෙනම් tan පයි බෙදීම 4 1 කියන එක ගම්ම්‍ය වෙනව නේද? නේ? එහෙනම් මෙතනත් 2යි මෙතනත් 2යි මේක පයි බෙදීම 4 අනිවාර්යෙන් මූල ලක්ෂ්‍ය තුලින් යා යුතුයි. හරි. ඔන්නයි රේඛාව මත ඕනම තැනක ඉසෙන් හිතන්න. ඔය රේඛාව මත ඕනම තැනක ඉසෙන් හිතනකොට දැන් කියන්න මාපාංක ඉසෙන් ශ්‍රේණියක සඳහා තිබිය හැකි අවම අගය සොයන්න තියෙනවා. මෙන්න මේ මාපාංක ඉසෙන් ශ්‍රේණියක සඳහා තිබිය හැකි අවම අගය. මාපාංක ඉසෙන් ශ්‍රේණියක සඳහා තිබිය හැකි අවම අගය සොයන්න තියෙනවා. හරි. මට පැහැදිලිව පුංචි එකා කියන්න ඉසෙන් ශ්‍රේණියකේ මාපාංකය කියන්නේ චාමිතිකව මොකක්ද? ඉසෙන් ශ්‍රේණියකේ මාපාංකය කියන්නේ ජ්‍යාමිතිකව මොකක්ද? පුතේ ඉසෙන් ශ්‍රේණියකේ මාපාංකය කියන්නේ ඉසෙන් ශ්‍රේණියකේ මාපාංකය කියන්නේ ඉසෙන්නුයි 1යි යාකරණ රේඛාවේ දිග. අන්තරේ මාපාංකය කියන්නේ පුතේ ඉසෙන්නුයි 1යි යාකරණ රේඛාවේ දිග. ඉසෙන්නුයි 1යි යාකරණ රේඛාවේ දිග. එතන ඉසෙන් සහ 1 යාකරණ රේඛාවේ දිග. right? පුංචි එක අපි දන්නවා ඉසෙන්ගේ පදේ මේ විදිහට අපි යන්න. को एक अंतरයක් විදිහට ඇතුත් එක මෙතන තියෙන්නේ. පුංචි එකා මෙතන z නම් මෙන්න z ඍණ එකේ මාපාංකය. මෙතන z තිබුණා. පුතා මෙතන z නම් මේ රේඛාවේ දිග තමයි z ඍණ එකේ මාපාංකය. හැබැයි අපිට ඕන z ඍණ එකේ මාපාංකය සඳහා අවමගය. අවමගය ගණනක් සිද්ධ වෙනවා මෙතන ඉඳලා ලම්බකයක් හඳින්න. මෙතන z හිටියොත් බලන්න z ඍණ එකේ මාපාංකය මේ දුර නේද? z ඍණයකේ මාපාංකයේ අඩුම දුර එන්නේ ලම්බකයකින් නේද? එහෙනම් මම එක අන්තරයක් විදිහට තියෙන එක කියන සංකීර්ණ සංඛ්‍යාව ඉඳලා ලම්බකයක් ගන්නවා. මෙතන p නම් මෙතන q නම් දැන් මෙන්න මෙතන z ඉඳෙන්දි තමයි පුතේ අඩුම දුර එන්නේ. pq දිග තමයි z ඍණයකේ මාපාංකයේ අවම දිග. එහෙනම් z ඍණයකේ මාපාංකයේ අවම දිග pq. පුතා PQ සරල හොයන එක සරල ජ්‍යාමිතික කාරණයක්. ජ්‍යාමිතික කාරණයක්. මෙතන 90යි. මේක පයි බෙදීම 4යි. එන ස්ථිරයි. මේකත් පයි බෙදීම 4යි. 90යි. 90 ඉස්සරහා කර්ණය 1යි. 90 ඉස්සරහා කර්ණය 1යි. පයි බෙදීම 4ට සම්මුඛයි. කියද? 1යි sin පයි බෙදීම 4. 1යි sin පයි බෙදීම 4. එන sin පයි බෙදීම 4 1යට මූල 2යි.
එහෙනම් Z ඍණ එකේ මාපාංකයේ තියෙන පුළුවන් අවමංගය එකයට මූල 2යි. ඊළඟට අපි යමු 2016 A-level ගානට. 2016 A-level ගාන. එකම ආගම සටහනක Z ඍණ I මාපාංකය සමාන 1 අංක 2 විස්තර Z ඍණ I සමානයි පයි බෙදීම I සපුරාලන Z සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂයන්හි පදවල දල සටහනක් ඇඳ මෙම පදයන්හි ඡේදන ලක්ෂය මගින් නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යාව r cos θ ධන i sin θ ආකාරයෙන් සොයන්න. r කියන්නේ ධනාගය, θ බිඳුවත් පයි බෙදීම දෙකත් අතර තියෙන සුළු කෝණයක්. එහෙනම් අංක 1 Z ඍණ I මාපාංකය සමාන 1යි. දැන් ආයි මතක් කරන්න වෙනවා මාපාංකය ආශ්‍රිත පද. නේ? ඔව්. අඩු කිරීමක් විදියට හැදුවම I කේන්ද්‍රය වෙච්ච අරය එකක් වෙච්ච වෘත්තයක් නේ. කේන්ද්‍රය I වෙච්ච අරය එකක් වෙච්ච වෘත්තයක්. නේ? කේන්ද්‍රය I වෙච්ච අරය එකක් වෙච්ච වෘත්තයක්. එහෙනම් අපිට මෙන්න මෙතන තමයි I නිරූපණය කරන්නේ මෙතන. කේන්ද්‍රය I වෙච්ච අරය එකක් වෙච්ච වෘත්තය. අරය එකක් වෙනවා කියන්නේ දැන් I කියන්නේ ඒකක එකකින්නේ. අර එකයි කියන්නේ මෙතනින් යන්න ඕන. මේක තමයි Z ගේ එක පදය. රෝමී ලක්ෂණ 2 විස්තර Z ඍණ I සමානයි පයි බෙදීම 6. එහෙනම් මෙතනත් අඩු කිරීමක් විදිහට තියෙන්නේ I වල ඉඳලා පයි බෙදීම 6කින් තමයි Z ගේ පදේ ඉන්නේ. එහෙනම් I වල ඉඳලා පයි බෙදීම 6කින්. මෙතන පයි බෙදීම 6යි. මේක තමයි Z ගේ අනිත් පදය. දැන් ඔන්න ඔය දෙන්නගේ ඡේදන ලක්ෂය හොයන්න ඕන r cos θ ධන i sin θ විදිහට. මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව. නේ? දැන් ඔය දෙන්නගේ ඡේදන ලක්ෂය කියන්නේ මෙතනනේ. මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව හොයන්න ඕන r cos θ ධන i sin θ විදිහට. r cos θ ධන i sin θ විදිහට. right. ඊට කලින් දෙයක් කියන්න ඕන. කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක මේ ගානත් එක පටල ගන්න එපා වෙන කාරණයක්. කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක මම හිතන්නේ Z dash කියලා. කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය දන්නවනම් කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක විස්තරය දන්නවනම් අපිට මාපාංකය දෙකයි. මාපාංකය කියන්නේ මූල ලක්ෂයේ ඉඳලා ඒ සංකීර්ණ සංඛ්‍යාවට තියෙන දුර දන්නවනම් ඒ දුර තාත්විකාංශයේ ධන දිශාවත් එක්ක හදන කෝණය දන්නව නම් මේ Z dash සංකීර්ණ සංඛ්‍යාව කියන්න පුළුවන්. කොහොමද? මාපාංකයේ වාරයක් cos විස්තරය ධන i sin විස්තරය. එතකොට මෙන්න මේ Z dash සංකීර්ණ සංඛ්‍යාව ලියන්න පුළුවන් මාපාංකයේ වාරයක් cos විස්තරය ධන i sin විස්තරය. එතකොට ආගන්තුකයේ මාපාංකය කියන්නේ මූල ලක්ෂයේ ඉඳලා තියෙන දුර. විස්තරය කියන්නේ මෙන්න මේ කෝණය. අපිට මූල ලක්ෂයේ ඉඳලා මෙන්න මේ Z තියෙන දුර හොයාගත්තොත් ඕනම් OP දුර සොයාගත්තොත් ඒක තමයි මේ සංකීර්ණ සංඛ්‍යා මාපාංකය. මෙන්න මේ කෝණය හොයාගත්තොත් ඒක තමයි මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය. මාපාංකය දන්නව නම් විස්තරය දන්නව නම් මාපාංකයේ වාරයක් cos විස්තරය ධන i sin විස්තරය. OP දිග සොයාගන්නේ කෙසේද? මෙතන අංශක 90යි. අරය ඒකක 1යි. අරය ඒකක 1යි. සමද්විපාදයි. සමද්විපාදයි. පුතාලා මෙතන අංශක 90 නම් මේක පයි බෙදීම 6 නම් ඉතිරි දෙන්නම පයි බෙදීම 3. නේ? මේ දැන් මෙතන 90යි නම් මෙතන 30යි නම් 90යි නම් 30යි නම් මේ දෙන්නම 60යි. හැබැයි සම ද්විපාද නිසා
මේකත් පයි බෙදීම 6ක් වෙනවා. මෙතන පයි බෙදීම 6ක් වෙනවා. එහෙනම් OP දිග ගන්න පුළුවන් නේද සරලව? මේ දිග 1යි. මේ දිගත් 1යි. මේක නේද OP? මේක සම ද්විපාදයි. මෙතන පයි බෙදීම 6යි. එහෙනම් සම ද්විපාද ත්‍රිකෝණයක මම කියන්නේ මෙන්න මේක අපිට මධ්‍ය ලක්ෂයට ඇන්දොතින් ලම්බක වෙනව නේද? එහෙනම් මෙතන 90යි කර්ණය 1යි පයි බෙදීම 6ට බද්ධ පාදේ 1යි cos පයි බෙදීම 6. මේ ටික 1යි cos පයි බෙදීම 6. එහෙනම් OP දිග කොච්චරද? බලන්න දැන් මේක සමානනේ මේක 1යි cos පයි බෙදීම 6 මේකත් 1යි cos පයි බෙදීම 6. OP දිග 2යි cos පයි බෙදීම 6. පුතේ cos පයි බෙදීම 6 මූල 3 බෙදීම 2. එහෙනම් අපිට එනවා මූල 3. දෙවරක් මූල 3 බෙදීම 2 මූල 3. එහෙනම් මෙන්න මේ OP දිග මූල 3. කරුණාකරලා කියන්නේ මෙන්න මේ කෝණය. ඒක තමයි විස්තරය. මේක පයි බෙදීම 6 නම් මේ කෝණය පයි බෙදීම 3. එහෙනම් මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව අපිට කියන්න පුළුවන් මාපාංකය මූල 3 වාරයක් cos විස්තරය පයි බෙදීම 3 ධන i sin විස්තරය පයි බෙදීම 3. අංක 28 2015 A-level ගන්න. ආගම සටහනක් මත මාපාංක z ඍණ 3 ධන 4i සමානයි 2 සමීකරණයේ සපුරාලන z සංකීර්ණ සංඛ්‍යාව මගින් නිරූපණය කරන ලක්ෂයේ පතය වන c දල සටහනක් අදින්න. එනයි c මත z සඳහා z ධන 4i වැඩිතම සහ අඩුතම අගයන් සොයන්න. එහෙනම් z ඍණ 3 ධන 4i මාපාංකය සමානයි 2යි. එහෙනම් අපි දන්නවා මාපාංකය ආශ්‍රිත පතවලදී අපි ඍණක් එළියට ගත්තොත් ඍණ 3 ධන 3 වෙනවා ධන 4i ඍණ 4i වෙනවා. එහෙනම් මෙතන කියවෙන්නේ කේන්ද්‍රය 3 ඍණ 4i වෙච්ච අරය දෙකක් වෙච්ච වෘත්තයක්. කේන්ද්‍රය 3 ඍණ 4i වෙච්ච අරය දෙකක් වෙච්ච වෘත්තයක්. එහෙනම් මේ විදිහට ආගන්තරයක් ගත්තොත් තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය කේන්ද්‍රය 3 ඍණ 4i වෙච්ච අරය දෙකක් වෙච්ච වෘත්තයක්. එතකොට මේකේ තාත්වික කොටස 3යි අතාත්වික කොටස ඍණ 4යි. එතකොට මේ දුර 3යි අරය දෙකක් නිසා මෙන්න මේ වගේ පරතරයක් තියෙනවා. දැන් අපිට කියනවා මෙන්න මේක තමයි c එහෙම නැත්නම් z ගේ පතය. c කියන එක නා එහෙම නැත්නම් z ගේ පතය. z ගේ පතය. දැන් අපිට කියනවා z ධන 4i මාපාංකයේ වැඩිතම සහ අඩුතම අගය සොයන්න. z ධන 4i මාපාංකයේ වැඩිතම සහ අඩුතම අගය. එහෙනම් z ධන 4i මාපාංකය. මාපාංකයේ ඡාමිතිකව නිරූපණය කරගන්න ඔබ මේක අන්තරයක් විදියට හදන්න. දැන් මේක ඇත්තටම තේරුම z නොත් ඍණ 4i අතර දුර. z නොත් ඍණ 4i අතර දුර. ඒතර අන්නේ දුරට එන්න පුළුවන් වැඩිම අගයයි අන්නේ දුරට එන්න පුළුවන් අඩුම අගයයි. z වල ඍණ 4i. ඇත්තටම කෝ ඍණ 4i කෝ z. z තමයි මේ වෘත්තය මත ඕනම තැනක්. z තමයි මේ වෘත්තය මත ඕනම තැනක්. කෝ ඍණ 4i. අපි දන්නවා මෙන්න මේ ඍණ 4ක් වෙච්ච මෙතන නේද ඍණ 4i. එහෙනම් z කියන්නේ මේ වෘත්තය මත ඕනම තැනක්. දැන් මෙහෙම ඇන්දොත් මේක ඍණ 4i. මේ තියෙන z. z ඔය වෘත්තය මත ඕනෑම ලක්ෂයක්. එහෙනම් බලන්න මෙන්න මේ දුර නේද z ඍණ 4i කියන්නේ. z ඍණ 4i මාපාංකය. z මෙතන නම් මේ දුර. z මෙතන නම් මෙන්න මේකෙන් දැක්වෙන මෙන්න මේ දුර. අන්නේ
දුරට තියෙන්න පුළුවන් අඩු මාර්ගයයි වැඩි මාර්ගයයි. පුතේ ඒ දුරට තියෙන්න පුළුවන් වැඩි මාර්ගය මෙන්න මේ වගේ විස්කම්භයේ ඔස්සේ යන රේඛාවක් කරනවා. මෙන්න මෙතන z හිටියොත් නේ මේ වක්‍රයම තෝරන්න දැනන්න z ඩොට් ඍණ 4යි අයිත් අතර තියෙන වැඩිම දිග මේක pq කියලා ගත්තොත් pq දිග මට හොයලා දෙන්න රූප සටහන දිහා බලාගෙන pq දිග මේක වැඩි මාර්ගය pq එන pq දිග ගන්න පුළුවන් නේද මෙතෙන්ට ඒකක 3යි අරය ඒකක 2යි මෙතෙන්ට ඒකක 3යි අර ඒකක 2යි එහෙනම් 3 ධන 2 5ක් වෙනවා එහෙනම් z ධන 4යිගේ වැඩි මාර්ගය 5යි ඒ වගේම ඔබ කල්පනා කරන්න z ධන 4යි එනම් z ඍණ 4යි අඩු මාර්ගය ගන්න කොහොමද බලන්න අඩු මාර්ගය ගන්න පුළුවන් නේද z මෙතනින් දෙද්දි මම මේක r කියලා ගත්තොත් qr නේද මට කියන්න මෙන්න මේ දුර කොච්චරද මෙතන ඉඳලා මෙතෙන්ට ඒකක 3යි ඒකෙන් අඩු කරමු අරය 2ක් මෙතෙන්ට ඒකක 3යි ඒකෙන් අඩු කරමු අරය 2ක් එන කීයද 1යි එන අඩු මාර්ගය එන්නේ ඒකක ටියුට් එකේ අංක 29 2014 එළඹ එකම ආගම සටහනක විස්තාර z ධන 1 සමානයි π බෙදීම 3 විස්තාර z ඍණ 1 සමානයි 5යි π බෙදීම 6 සපුරාගෙන z සංකීර්ණ සංඛ්‍යාවගේ නිරූපණය කරනු ලබන ලක්ෂයන්හි පතවල දල සටහනක් ඇඳ ඒ වායේ ඡේදන ලක්ෂය මගින් නිරූපණය වන සංකීර්ණ සංඛ්‍යාව සොයන්න. මම ගන්න පළවෙනි පතය විස්තාර z ධන 1 සමානයි π බෙදීම 3යි. පුතේ අපි මේක අන්තරයක් විදියට හදනවා. z ඍණ 1 z ඍණ 1 විස්තාරය π බෙදීම 3යි. එහෙනම් දැන් අපි ඍණ 1 ඉඳලා π බෙදීම 3කින් රේඛාවක් හඳිනවා. ඒක තමයි එතෙන්දී z ගේ පතය. මා හිතනවා මෙතන ඍණ 1 කියලා. ඍණ 1 ඉඳලා π බෙදීම 3කින් අඳිනවා රේඛාව. ඔය පළවෙනි රෝමි ලක්කම් එකේදී z ගේ පතය. රෝමි ලක්කම් දෙක විස්තාර z ඍණ 1 සමානයි 5යි π බෙදීම 6යි. මෙතන අඩු කිරීමක් තියෙනවා. හරි. දැන් කියන්නේ 5යි π බෙදීම 6 කියන්නේ කොච්චරද? π ඍණ π බෙදීම 6 නේද? එහෙනම් 1 කියන තැන ඉඳලා මෙතන ඍණ 1 π ඍණ π බෙදීම 6කි. මේ වගේ අදිනවා z ගේ පතය. මේක ඇත්තටම 5යි π බෙදීම 6ක්. මේක 5යි π බෙදීම 6ක් වෙද්දී මෙතන π බෙදීම 6ක් වෙනවා. මෙන්න මේ දෙන්න ඡේදනය කරන ලක්ෂයේ සංකීර්ණ සංඛ්‍යාව හොයන්න ඕන. මම මේ දෙන ඡේදනය වෙන්නේ මෙතන. ඔන්න ඡේදන ලක්ෂය වගේ නිරූපණය වන සංකීර්ණ සංඛ්‍යාව. දැන් z මෙතන ඉන්නවා නම් මෙන්න මේ z හොයන්න තියෙන්නේ. දැන් ඒක රූප සටහනෙන් කරන්න ඕන වැඩක්. right? දැන් සංකීර්ණ සංඛ්‍යා දැනුම නෙමෙයි. ඔතන දැන් ජ්‍යාමිතිය පිළිබඳ දැනුමින් බලන්න ඔය z හොයාගන්න. මෙතන π බෙදීම 6යි අංශක 30යි. මෙතන π බෙදීම 3යි අංශක 60යි. එහෙනම් මේක අනිවාර්යෙන් π බෙදීම 2යි. බලන්න මේක අංශක 90යි නම් මේ දුර කොච්චරද? කර්ණය ඒකක 2යි නේද? 1යි 1යි 1 2යි. කර්ණය 2යි π බෙදීම 3ට බද්ධ පාදය. මෙන්න මේ පාදයේ දිග කියන. කර්ණය 2යි π බෙදීම 3ට බද්ධ පාදය 2යි cos π බෙදීම 3. cos π බෙදීම 3 භාගයයි. cos π බෙදීම 3 භාගයයි. එහෙනම් මෙන්න මේ පාදයේ දිග 1යි.
මම මෙන්න මේ ආකාරයෙන් ලම්බකයක් ඇඳලා. මට ගන්න මෙන්න මේ උස කොච්චරද? එතකොට මේ උස ගත්තොත් මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවේ අතාත්වික කොටස ගන්න පුළුවන්. මේ උස කීයද? මෙතන 90යි මේක π බෙදීම 3යි නම් කොච්චරද? 1යි sin π බෙදීම 3. මූල 3 බෙදීම 2යි. පුතා මෙන්න මේ දිග කොච්චරද? 1යි cos π බෙදීම 3යි. භාගයයි. පුතා මෙතන භාගයයි නම් මෙතන ඉඳලා මෙතෙන්ට ඍණ 1 නම් මෙතන කොච්චරද? ඍණ භාගයක් වෙන්න ඕනේ. මේක භාගය නම් මේ විශාලත්වෙත් භාගයයි. මේ විශාලත්වෙත් භාගය. එහෙනම් ඍණ පැත්තේ නම් ඍණ භාගයයි. එහෙනම් මෙන්න මෙතන මගේ නිරූපණය වන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස ඍණ භාගයයි. අයිත් එක්ක අතාත්වික කොටස කොච්චරද? මූල 3 බෙදීම 2යි. අතාත්වික කොටස මූල 3 බෙදීම 2යි. හරිද? දැන් මෙන්න මෙතනින් පස්සේ මම මේ කියන දේ හොඳට අහන් ඉන්න. මෑත කාලේ විභාගවලට ඉසෙට් බා සම්බන්ධ කරලා තිබුණා. ඉසෙට් ගේ ප්‍රතිපත්තිය සම්බන්ධ කරලා තිබුණා. right? ඒ නිසා මේ අදහස් ටික හරියට ගන්න මේක වැදගත් වෙයි ඔබට 2020 විභාගෙදී. පුතාලා කවුරුත් ඉසෙට් ඇසුරින් ලියන්න ඉසෙට් ඇසුරින් ඉසෙට් බා නිර්මාණය කරා. right? ඉසෙට් ඇසුරින් ඉසෙට් බා නිර්මාණය කරා. මේ කියදේ හොඳට අහගන්න. අපිට මෙතන ඉසෙට් ඉන්නවා. කො ඉසෙට් බා. පුතේ මෙතන ඉසෙට් ඉන්නවා නම් අපිට ඉසෙට් බා නිර්මාණය කරන්න පුළුවන්. ඉසෙට් වල ඉඳලා තාත්වික අක්ෂයට ලම්බකයක් හඳිනවා. ඉසෙට් වල ඉඳලා තාත්වික අක්ෂයට ලම්බකයක් හඳිනවා. ඉසෙට් වල ඉඳලා තාත්වික අක්ෂයට ලම්බකයක් ඇඳලා මේ දුරට සමාන දුරක් මේක දික් කරනවා පල්ලෙහාට. right? ඉසෙට් වල ඉඳලා තාත්වික අක්ෂයට ලම්බකයක් හඳිනවා. මීට සමාන දුරක් පල්ලෙහාට දික් කරොත් මේ තියෙන ඉසෙට් බා. පුතාලා තේරුම් ගන්න ඉසෙට් ගේ විස්තරය θ කියලා හිතමු. අපි දන්නවා විස්තරය කියන්නේ තාත්වික අක්ෂයත් එක්ක හදන කෝණය. ඔබට පුළුවන් නම් කියන්නේ ඉසෙට් භාගයේ විස්තරය කොච්චරද? ඉසෙට් භාගයේ විස්තරය පුතේ ඉසෙට් භාගයේ විස්තරය ගන්න මෙන්න මේ කෝණය වුණ නේද? හැබැයි මේක වාමාවර්ත මේක දක්ෂිනාවර්ත. බලන්න ඔබට පැහැදිලිව තේරෙනවා අපි නිර්මාණය කරේ මේ උසට මේ උස සමාන වේ. මේක පොදු පාදය 90යි 90යි. පාදය කෝණය පාදය කෝණය පාදය ත්‍රිකෝණ දෙක අංග සමයි. ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්නේ මේක θ. එහෙනම් බලන්න ඉසෙට් භාගයේ විස්තරය කොච්චරද? ඍණ θ නේ. මේ ඍණ θ. එතන මතක තියාගන්න ප්‍රතිපත්තියත් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය අතර ඍණක වෙනසක් තියෙනවා. එතකොට මේක ඉසෙට් සලගොඩ මේ ඉසෙට් භාගයේ විස්තර ඍණ θනේ. එන ඉසෙට් ගේ විස්තරය කොච්චරද? මේක ඍණෙන් ගොඩ කරලා θ. ඒත් එක පුතාලා කියන්න ඉසෙට් ගේ මාපාංකය කියන්නේ මේ දුර නේද? ඉසෙට් ගේ මාපාංකය කියන්නේ මේ දුර නේද? මට කියන්නේ ඉසෙට් භාගයේ මාපාංකය. මේ ත්‍රිකෝණ දෙක අංග සමානන් මේ දුරත් සමානයි. මූල අක්ෂය ඉඳලා ඉසෙට් බාට තියෙන දුර කියන්නේ ඉසෙට් භාගයේ මාපාංකය නේද? එතන ඒ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපත්තියේ මාපාංකය සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයටම සමානයි. අපි තව උදාහරණයක් ගමු. තාත්වික අතාත්වික. මම හිතන්නේ මෙතන ඉසෙට් ඉන්නේ. මේ කොනේ ඇල්ෆා. right. දැන් අපිට පේනවා ඉසෙට් ගේ විස්තරය දක්ෂිනාවර්ත මිනුමක් නිසා ඍණ ඇල්ෆා. පුතා ඉසෙට් ඇසුරින් ඉසෙට් බා නිර්මාණය කරා. ඉසෙට් ඇසුරින් ඉසෙට් බා ඉසෙට් වල ඉඳලා තාත්වික අක්ෂයට ලම්බකයක් නිර්මාණය කරා. මේ දුරට සමාන දුරක් ඉහළට දික් කරොත් මෙතන තමයි ඉසෙට් බා ඉන්නේ. මේ දුර වල සමානයි. බලන්න ඔබට පේනව නේද? මෙන්න මේ කෝණයත් ඇල්ෆා වෙනව නේද? පුතේ මේක ඇල්ෆා නම් මේක ෆයි ඍණ ඇල්ෆා. ත්‍රිකෝණ දෙක අංග සමයි. මේකත් ෆයි ඍණ ඇල්ෆා මේක ඇල්ෆා. එහෙනම් බලන්න මේ පාර ඉසෙට් භාගයේ විස්තරය දැන් ඉසෙට් ගේ විස්තරය ඍණ ඇල්ෆා. එහෙනම් ඉසෙට් භාගයේ විස්තරය ඍණෙන් ගුණ කරලා දාන්න ඇල්ෆා.
එතකොට z භාගයේ විස්තරය alpha නම් z ගේ විස්තරයක ඍණෙන් ගුණ කරා. එතකොට ඍණක වෙනසක් තියෙනවා. ඒ වගේම මෙතනත් බලන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමවන නිසා මේ දුරවල් දෙක සමානයි. z ගේ මාපාංකයත් ඒකේ ප්‍රතිපත්තියේ මාපාංකයත් සමානයි. දැන් උදාහරණයක් ලෙස සංකීර්ණ සංඛ්‍යාවක් නේද z1 දන z2. එතන z1 දන z2 ප්‍රතිපත්තියේ මාපාංකය තමයි z1 දන z2 මාපාංකය. මොකද සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරලා දෙන්නේ z වගේ සංකීර්ණ සංඛ්‍යාවක්. එතන z1 දන z2 ප්‍රතිපත්තියේ මාපාංකය තමයි z1 දන z2 මාපාංකය. උදාහරණ මේක ගැන හොඳ විස්තරයක් ගන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යා COVID-19 කාලේ සංකීර්ණ සංඛ්‍යා පළවෙනි වීඩියෝ 3 බැලුවා නම් ඒ ඇති. පළවෙනි වීඩියෝ 3 බලන්න. ඒ වීඩියෝ තුනේදී මේ Z භාගයෙන් අපි කතා කරලා තියෙනවා. දැන් මෙන්න මේ තිරේ දිස්වන ප්‍රකාශන සම්පූර්ණ කරා. ඒකට සංකීර්ණ සංඛ්‍යා පිළිබඳ මූලික ප්‍රතිඵල. මේ වීඩියෝ එක මෙතන නතර කරලා මේ ප්‍රතිඵල ටික සාධනය කරා. එහෙනම් මෙතෙන්දී ගුණිතයක මාපාංකය Z1 වාරයක් Z2 මාපාංකය Z1 මාපාංකය වාරයක් Z2 මාපාංකය Z1 බෙදීම Z2 මාපාංකය Z1 මාපාංකය බෙදීම Z2 මාපාංකය වෙන වෙනම බෙදන්න. Z1 මාපාංකය බෙදීම Z2 මාපාංකය. පුංචිලා පැහැදිලිව කියන්න I ගේ මාපාංකය පුතේ I ගේ මාපාංකය එකයි. නේ? මේ බලන්න මෙතන I කියන්නේ බිඳුව දන 1යි නේද? එහෙනම් බිඳුව දන 1යි ගේ මාපාංකය කියන්නේ තාත්වික කොටසේ වර්ග අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය කොච්චරද? එකක් වෙනවා. එහෙනම් මට කියන්න I භාගයේ මාපාංකය ඒත් එකයි. පුතේ I භාග කියන්නේ ඍණයිනේ. එතකොට ඍණයිගේ මාපාංකය කියන්නේ බිඳුව දන ඍණ 1යි I මාපාංකය නේද? තාත්වික කොටසේ වර්ග අතාත්වික කොටසේ වර්ගමූලය කොච්චරද? එකක් වෙනව නේද? ඊළඟට z1 ධන z2 භාග z1 භාග ධන z2 භාග z1 ඍණ z2 භාග z1 භාග ඍණ z2 භාග z1 බෙදීම z2 භාග z1 භාග බෙදීම z2 භාග z භාගයේ භාග z වෙනවා I ගේ භාග ඍණ I ගේ භාග ඍණ a භාග a භාග z ධන z භාග z ධන z භාග කොච්චරද 2i r z සංකීර්ණ සංඛ්‍යාවට තමන්ගේ ප්‍රතිපත්ති එකතු කරලා 2i r z z ඍණ z භාග 2i i im z 2i i im z දැන් මෙන්න මේ ප්‍රතිඵල ටික පුතාලා මේ බෝඩ් එකේ දැක්වෙන ප්‍රතිඵල ටික ලියන්න දන්නවනේ r z එක ධන z දෙක ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ එකතුවේ තාත්වික අගය ඕනනම් ගන්න පුළුවන් z එකේ තාත්වික අගයට z දෙකේ තාත්වික අගය එකතු කරලා im z එක ධන z දෙක z එකේ අතාත්වික අගයට z දෙකේ අතාත්වික අගය එකතු කරලා හරියි විස්තර z එක වාරයක් z දෙක විස්තර z එක වාරයක් z දෙක මේක ලියන්න පුළුවන් විස්තර z එක ධන විස්තර z දෙක එහෙනම් ගුණිතයට වෙන ගුණිතයේදී අහින් ගුණිතයේදී විස්තරය එකතු වෙනවා ගුණිතයේදී විස්තරය එකතු වෙනවා ඒ වගේම බෙදීමේදී විස්තරය අඩු වෙනවා නේ විස්තර z එක ඍණ විස්තර z දෙක පුතේ මට කියන්න z භාගයේ විස්තරය ඍණ වාරයක් z ගේ විස්තරය z භාගයේ විස්තරය ඍණ වාරයක් z ගේ විස්තරය හරි මම ඊළඟට එනවා 2019 A level ගාන ඒ කියන්නේ ගිය අවුරුද්දේ A level ගාන right ආගම් සටහනක විස්තර z ඍණ 2 ඍණ 2i සමානයි ඍණ 3i බෙදීම 4 සපුරාලන z සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරන ලක්ෂවල පතේ දල සටහනක් අඳින්න එනයින් හෝ අන් අයුරකින් හෝ විස්තර z ඍණ 2 ඍණ 2i සමානයි ඍණ 3i බෙදීම 4 වන පරිදි මාපාංක z බා ධනයකේ අවමගිය සොයන්න පුතේ කවුරුත් මේ ගිය අවුරුද්ද ගාන z ඍණ 2 ඍණ 2i ගේ විස්තරය සමානයි 3i බෙදීම 4 වන z ගේ පතේ හොයමු එහෙනම් දැන් අපි මෙතන අන්තරයක් විදියට හදමු ඍණක් එළියට ගත්තොත් ධන 2 ධන 2i ඍණ 3i බෙදීම 4 එහෙනම් දැන් අපි නිර්මාණය කරමු
2 ධන 2i වල ඉඳලා 2 ධන 2i වල ඉඳලා ඍණ 3i5 බෙදීම 4කින් z ගේ පතේ නේ 2 ධන 2i වල ඉඳලා එහෙනම් මේ විදිහට ගත්තොත් තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය මේ හරිය තියෙන පුතේ 2 ධන 2i මෙතන ඉඳලා ඍණ 3i5 බෙදීම 4 මේක තමයි z ගේ පතය. මෙන්න මේ කෝණය ඍණ 3i5 බෙදීම 4යි. ඒ කියන්නේ ඍණ 3i5 බෙදීම 4 කියන්නේ දක්ෂිනාවර්තව 3i5 බෙදීම 4යි. දැන් ඔබට හේතු කියන්න පුළුවන් ද ඇයි මම මේක මූල ලක්ෂ්‍ය තුලින් යන්නේ කියලා. ඇයි මම මේක මූල ලක්ෂ්‍ය තුලින් යන්නේ? ඔව්. බලන්න මේක තාත්වික කොටස 2යි. මේකේ අතාත්වික කොටස 2යි. එතකොට මෙතන 3i5 බෙදීම 4 නම් අනිවාර්යයෙන් මේක π බෙදීම 4යි. නේ? මේක π බෙදීම 4යි. බලන්න මෙතන 2යි, මෙතන 2යි. අපි දන්නවා tan π බෙදීම 4 2 බෙදීම 2 එකක් වෙනව නේද? tan π බෙදීම 4 2 බෙදීම 2 එකක් වෙනවා. නේ? එහෙනම් ඔන්න ඔය විදිහට z ගේ පතේ තියෙනවා. ඔය විදිහට z ගේ පතේ තියෙනවා. දැන් අපිට කියනවා I z bar ධන එකෙහි අවම අගය සොයන්න. I z bar ධන එකේ අවම අගය සොයන්න. I z bar ධන එකේ අවම අගය සොයන්න. ඔබ විභාගෙදී කලබල වෙන්න එපා. ඔය වගේ z bar තිබුණොත්. ඔබ දැන් හොඳින් කල්පනා කරන්න. ඔබ දන්නවා z ගේ පතය. ඔබ දන්නවා z ඉන්න තැන්. එම නිසා ඔන්න මෙතෙන්දී ඔබ සුළු කරගන්න මේ z bar z වෙනකම්. දැන් කලබල වෙන්නේ නැතුව විභාගෙදී කරගත යුත්තේ මොකද්ද? මේ z bar කියන එක z කියන එක වෙනකම්ම සුළු කරන්න. එහෙනම් මෙන්න මේ සුළු කිරීමේ පාර්ට් එක චුට්ටක් බලන්න. මෙතන සුළු කිරීමක් විතරයි. කලබල වෙන්න නැහැ විභාගෙදී. ධනයක ලියාගත්ත ඍණ 1. ධනයක ලියාගත්ත ඍණ 1. ඔබ දන්නවා ඍණ 1 කියන්නේ i ගේ වර්ගය. ඍණ 1 කියන්නේ i ගේ වර්ගය. අපිට පුළුවන් මාපාංක ඇතුළේම i එකක් එළියට ගන්න. මාපාංක ඇතුළේම i එකක් එළියට ගත්තොත් මෙතන z bar i එකක් එළියට ගත්තොත් එක i එකක් ඉතිරි. i වර්ගෙන් i එකක් ගත්තොත් i එකක් ඉතිරි. දැන් මෙතන ගුණිතයක් තියෙන්නේ. අපි දන්නවා ගුණිතයට මාපාංකය වෙන වෙනම දාන්න පුළුවන්. i ගේ මාපාංකය z bar ඍණ i මාපාංකය. බලන්න ගුණිතයට වෙන වෙනම මාපාංකය දැම්මොත් i ගේ මාපාංකය z bar ඍණ i ගේ මාපාංකය. ඔබ අවංකව කියන්න i ගේ මාපාංකය 1යි. නේ? i ගේ මාපාංකය 1යි. මෙතන z bar ඍණ i. එහෙනම් මෙතන z bar පුතා මේක ලියාගත්ත ධන ඍණ i. බලන්න සුළු කිරීම වැරදිද? ඍණ i කියන එක ලියාගත්ත ධන ඍණ i. ඔබ දන්නවා i ගේ bar ඍණ i නේද? i ගේ bar ඍණ i. එහෙනම් z bar ධන i ගේ bar ඍණ i. දැන් මෙන්න මේ ඍණ i වෙනුවට ලියාගත්ත i ගේ bar. එකතුවට වෙන වෙනම ප්‍රතිපත්ති තියෙනවා. එහෙනම් මේක ලියනවා z ධන i ගේ bar. මම ඔබට ප්‍රකාශ කරා සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිපත්තියේ මාපාංකය කිව්වත් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කිව්වත් එකමයි. එහෙනම් z ධන i භාගයේ මාපාංකයම තමයි z ධන i ගේ මාපාංකය. z ධන i ගේ භාගයේ මාපාංකය තමයි z ධන i ගේ මාපාංකය. පුතාලා ජ්‍යාමිතික විග්‍රහයක් කරන්න z ධන i ගේ මාපාංකය කියන්නේ මොකද්ද? දැන් මේ අපිට දීපු මහාචාර්යවරයා දීපු උත්තරයක් මෙතන සුළු කරා. එහෙනම් z ධන i ගේ මාපාංකය මේක ලියන්න පුළුවන් z ඍණ i මාපාංකය. පුතේ z ධන i ලියන්න පුළුවන් නේද? z ඍණ ඍණ i. දැන් කියන්නේ මේකේ ජ්‍යාමිතික විග්‍රහය z නොයි ඍණ i අතර දුර. z නොයි ඍණ i නොයි අතර දුර. එහෙනම් මහාචාර්යවරයා අපෙන් අහන්නේ z නුත් ඍණ i නුත් අතර තියෙන දුර අඩුතම කොතෙන්ද? දැන් එහෙනම් බලමු අපි මේ z කොහෙද ඉන්නේ? මෙන්න මේ පදේ. z ඉන්නේ මේ පදය. දැන් කියන ඍණ i කෝ? අපි දන්නවා ඍණ i මේ වගේ තැනක්.
එතකොට z කියන්නේ මේ පතය, ඍණ i කියන්නේ මේ වගේ තැන. එහෙනම් එතන එන්න පුළුවන් අඩුම දුර නේද අහන්නේ? බලන්න ගාන i කියවන. එතෙන්ට එන්න පුළුවන් අඩුම දුර. එහෙනම් අඩුම දුර ගන්න නම් අපි මෙතන ඉඳලා මේ වගේ ලම්බකයක් නිර්මාණය කරනවා. මෙන්න මේ ලම්බක දුර තමයි පුතේ අඩුම දුර. ඔබ කියන්නේ ওই ලම්බක දුර කීයද? මෙතන 90යි කර්ණය 1යි. 90යි කර්ණය 1යි. පුතේ මෙතන පයි බෙදීම 4යි, මෙතන 90යි, මේක පයි බෙදීම 4යි, මෙතන පයි බෙදීම 4ක් වෙනවා. එහෙනම් කර්ණය 1යි, කර්ණය 1යි, පයි බෙදීම 4ට සම්මුඛය. කොච්චරද? 1යි sin පයි බෙදීම 4. එහෙනම් කොච්චරද? 1යට මූල 2යි. නේ? එහෙනම් 1යි sin පයි බෙදීම 4 කොච්චරද? 1යට මූල 2යි. 2018 A level ගාන. ආගමි සටහනක විස්තර z ඍණ 3යි සමානයි ඍණ පයි බෙදීම තුන සපුරාලන z සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරන ලක්ෂවල පතේ දල සටහනක් අදින්. එනයිනෝ අනයිවකින් හෝ විස්තර z බාධන 3යි සමානයි පයි බෙදීම 3 වන පරිදි z ඍණ එකේ මාපාංකයේ අවමාගය සොයන්න. හරි. 2018 හරිද? මුලින්ම අඳින්න තියෙනවා විස්තර z ඍණ 3i සමානයි ඍණ පයි බෙදීම 3. එහෙනම් මෙතන අන්තරයක් විදිහට තියෙන්නේ 3i වල ඉඳලා ඍණ පයි බෙදීම 3කින් z ගේ පතේ අඳින්න. ඍණ පයි බෙදීම 3කින් 3i වල ඉඳලා. ඒක 3i කියන්නේ මේ වගේ තමයි. ඍණ පයි බෙදීම 3ක් කියන්නේ මෙන්න මේ වගේ තමයි z ගේ පදේ. මෙන්න මේ කෝණය පයි බෙදීම 3. මේ කෝණය පයි බෙදීම 3යි. හරි. ඔන්න z ගේ පදේ ඇත්ත. මේක හරි. දැන් කියනවා එනයින්නෝ අන් අයුරකින් ඔව්. එනයින්නෝ අන් අයුරකින් හෝ z බාධන 3i විස්තර z බාධන 3i සමානයි පයි බෙදීම 3 වන පරිදි මාපාංක z ඍණ එකේ අවමාගය සොයන්න. වන පරිදි මාපාංක z ඍණ එකේ අවමාගය සොයන්න. right. පුතාලා හොඳට තේරුම් ගන්න ඔබ මේ වගේ z ගේ පදයක් විභාගෙදී හෙව්වට පස්සේ z ගේ පදයක් හෙව්වට පස්සේ මහාචාර්යවරයා z භාගයේ මොකක් හරි ප්‍රතිඵලයක් තිබුණා. z භාගයේ ප්‍රතිඵලයක් තිබුණා. ඔබ සමත් විය යුතුයි සුළු කිරීමක් තුළින් මේක z දක්වා සුළු කරන්න. දැන් මේ z බා නෙමෙයි. ඔබ මේක z දක්වා සුළු කරන්න. අපි මේක සුළු කරමු z බා z දක්වා කොහොමද? හරි. මම මේක ඍණක් කරා. මෙතන ඍණ i කරා. මට කියලා වෙනස් වෙලාද? ඍණක් කරලා ඍණ i කරා. වෙනස් වෙලාද? නැහැ. ඊළඟ පියවර ඔබ 3 බා 3ම නේද? 3 බා 3මයි. i ගේ බා ඍණ i නේද? පුතේ 3 බා 3මයි. i ගේ බා ඍණ i නේද? එහෙනම් අපිට එනවා විස්තර z බා ඍණ පුතේ මෙතන එනවා 3i i ගේ බා. පුතේ 3 බා i ගේ බා ලියන්න පුළුවන් 3i i ගේ බා. එහෙනම් මෙතන z බා ඍණ 3i i ගේ බා. එහෙනම් දැන් මෙතන විස්තර මෙතන එනවා පුතේ z ඍණ 3i i ගේ බා. මෙතන z බා 3i i ගේ බා ලියන්න පුළුවන් z ඍණ 3i i ගේ බා. පුංචිට පැහැදිලිව තේරුම් ගන්න ප්‍රතිබද්ධයේ විස්තරයයි මේ සංඛ්‍යාවේ විස්තරය අතර මොන වගේ වෙනසක්ද තියෙන්නේ අපි කලින් කතා කරා. ප්‍රතිබද්ධ විස්තරයයි කියන්නේ z ඍණ 3i ගේ ප්‍රතිබද්ධ විස්තරයයි z ඍණ 3i ගේ විස්තරය මෙන්න මේක ඍණක වෙනසක් තියෙනවා. මේක ඍණ පයි බෙදීම 3ක් වෙනවා. ඍණ පයි බෙදීම 3ක් වෙනවා. වගේද පැහැදිලිද? ඍණ පයි බෙදීම 3ක් වෙනවා. හරි. එහෙනම් ඇත්තටම මේ තියෙන මහාචාර්යවරයා දීපු එකම නේද?
ඒතර මෙන්න මේ කියන්නේ මෙයයිම තමයි. එහෙනම් ඔබ මෙන්න මේ අවශ්‍යතාවයට යටත් වෙන්නේ මෙන්න මේ z ගේ පතේම තමයි. ඒතර අර z භාගයෙන් තිබුණොත් තමයි z වෙනකන් සුළු කරගන්න ඕන. එහෙනම් දැන් ඔන්න z ගේ පතය තුල තමයි z ඉන්නේ. z ගේ පතය තුල z ඉඳෙද්දී right z ඉඳෙද්දී අපිට කියනවා z ඍණ එකෙහි අවමාගය සොයන්න කියලා. z ඍණ එකේ මාපාංකය අවමාගය. එහෙනම් ඇත්තටම ආගතලේ චාමිතික විවරණයක් දෙන්න z ඍණ එකේ මාපාංකය අනු කුමක්ද? z ඍණ එකේ මාපාංකය කියන්නේ z නුත් එකත් යාකන රේඛාවේ දිග. z නුත් එකත් යාකන රේඛාවේ දිග. right. පුතේ මේක පයි බෙදීම 3යිනේ. එහෙනම් මේක පයි බෙදීම 6යි. පයි බෙදීම 6යි. මේ උස 3යිනේ. එහෙනම් මෙන්න මේ ටික කොච්චරද? පයි බෙදීම 6ට බද්ධ පාදය 3යි, පයි බෙදීම 6ට සම්මුඛය 3යි tan පයි බෙදීම 6යි. tan පයි බෙදීම 6 එකයට මූල 3යි. එහෙනම් කීයක් එනවද? මූල 3ක් වෙනවා. එතන මූල 3 කියන්නේ 1.7යි ගාණක් නේද? මූල 3 කියන්නේ 1.7යි ගාණක්. පුතේ බිඳුවත් මූල 3ත් අතර නේද එක ඉන්නේ. බිඳුවත් මූල 3ත් අතර එක ඉන්නවා. එහෙනම් බිඳුවත් මූල 3ත් අතර එක ඉන්නවා නම් බලන්න z ඍණ එකේ මාපාංකයේ අවමාගය කියන්නේ දැන් z ඉන්නේ මෙයයිනේ. එක මෙතනනේ. එහෙනම් අපි මෙහෙම ලම්බකයක් කැඳලා. ලම්බකයක් කැඳොත් මේ ටික කොච්චරද? ලම්බකයක් කැඳොත් මේ කෝණේ කීයද? මෙතන පයි බෙදීම 6 නම් මේක කීයක් වෙනවද? පයි බෙදීම 3යි. එතකොට මේ දිගයි අපිට අවශ්‍ය PQ. එහෙනම් මෙන්න මේකේ අවමාගය තියන්නේ PQ. අපිට මේ PQ දිගයි අවශ්‍ය. පුතාලා කියන මෙන්න මේ දිග කොච්චරද? මෙතෙන්ට මූල 3යි, මෙතන එක නම් මේ දිග මූල 3 ඍණ 1. එහෙනම් මූල 3 ඍණ 1 පයි බෙදීම 3ට සම්මුඛය නේද? එහෙනම් මූල 3යි ඍණ 1 sin පයි බෙදීම 3. එහෙනම් මූල 3 ඍණ 1 sin පයි බෙදීම 3 මූල 3 බෙදීම 2යි. 2017 එළව ගාන ආගම් සටහනක විස්තර z ඍණ 2i සමානයි පයි බෙදීම 3 යන සපුරාලන z සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරන ලක්ෂවල පතය වන එල්ලි සටහනක් අඳින්න. p හා q යනු ඉහත ආගම් සටහනේ 2i හා මූල 3 ධන 5i සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂය ගනිමු. pq දුර සොයා q ලක්ෂය l මත පිහිටන බව පෙන්වනවා. pq දුර සොයා q ලක්ෂය l මත පිහිටන බව පෙන්වනවා. එහෙමනම් අපි විස්තර z ඍණ 2i සමානයි පයි බෙදීම 3 පතය අඳිමු. එහෙනම් දැන් මෙතන අන්තරයක් විදිහට තියෙන්නේ 2i වල ඉඳලා පයි බෙදීම 3කින් තමයි z ඉන්නේ. 2i වල ඉඳලා පයි බෙදීම 3කින් තමයි z ඉන්නේ. තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය 2i වල ඉඳලා පයි බෙදීම 3කින් තමයි z ගේ පතේ තියෙන්නේ. හැබැයි 2i කියන එක අයිති නෑ. පයි බෙදීම 3කින් z ගේ පතේ තියෙන්නේ. මේ ඕනම තැනක z ඉන්නවා. මේ ඕනම තැනක z ඉන්නවා. මෙන්න මේක තමයි l කියන පතය. p හා q යනු ඉහත ආගම් සටහනේ 2i සහ මූල 3 ධන 5i සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂයයි ගනිමු. p වලින් 2i q වලින් මූල 3 ධන 5i. එහෙනම් පැහැදිලි මේ තියෙන p ලක්ෂය. 2i වලින් තියෙන p ලක්ෂය. අපි q ලක්ෂයේ තියෙන තැන ඇත්තටම දන්නේ නැහැ. q ලක්ෂය l මත පිහිටනවායි කියලා පෙන්නනවා. PQ දුර සොයන්න තියෙනවා. PQ දුර සොයන්න තියෙනවා. Q ලක්ෂය L මත පිහිටනවා. පුතේ ඔබට මතකද මෙතන Z එක නම්
මෙතන ඉසෙට් දෙක නම් ඉසෙට් දෙකරින් ඉසෙට් දෙක නිර්මාණය කරේ කොහොමද? මෙතන ඉසෙට් එක තියෙනවා නම් මෙතන ඉසෙට් දෙක තියෙනවා නම් ඉසෙට් දෙකරින් ඉසෙට් දෙක නිර්මාණය කරේ මේ දෙන්න යා කරා මේකට සමාන හා සමාන්තරව ඉහළට දික් කරොත් එනවා ඉසෙට් දෙකරින් ඉසෙට් දෙක. මෙන්න මේ q ලක්ෂය L මත තියෙයි කියලා පෙන්වන්න මම මේ සංකීර්ණ සංඛ්‍යා දෙක අඩු කරනවා. අපි දන්න මේ දෙන්න අතර දුරත්වය යන්න පුළුවන් නේද? මේ දෙන්න අතර දුරස යන්න පුළුවන් මේකේ අන්තරයේ මාපාංකය. මේ දෙන්න අතර දුරස මූල 3.5යි අඩු කිරීම 2යි මාපාංකය. අන්තරයේ මාපාංකයෙන් එනවා මේ සංකීර්ණ සංඛ්‍යා දෙක අතර දුර. ඒක PQ දුර සොයන්න කියලා තියෙනවා නේද? එහෙනම් මෙතන එනවා මූල 3 5යි ගෙන් 2යි ගෙන් 3යි මාපාංකය. එහෙනම් තාත්වික කොටසේ වර්ග අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය. මෙතන 3යි 9යි වර්ගමූල 12යි. එහෙනම් 2යි මූල 3යි. 2යි මූල 3යි. එතකොට සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරයේ මාපාංකය අපිට එනවා 2යි මූල 3යි. එහෙනම් දැන් මේ පුංචි පැහැදිලිව කියන්න හරි දුර හෙව්වා ඊළඟට q ලක්ෂය L මත පිහිටනවා කියලා පෙන්නන්න ඕනේ. ඒක ඇත්තටම මම මේ q ලක්ෂය L මත තියෙනවා නම් පුතේ q ලක්ෂය L මත තියෙනවා නම් මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරය නිරූපණය වන මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරය නිරූපණය වන තැන නිර්මාණය කරොත් මේකට සමාන හා සමාන්තර විහරණ නේද? ඒක පයි බෙදීම 3ක් ගුණත් හරි නේද? දැන් q ලක්ෂය මේක මත තියෙයි කියන්න පුළුවන්. මේ දෙන්නගේ අන්තරයේ විස්තරය පයි බෙදීම 3යි. මේ දෙන්නගේ අන්තරයේ විස්තරය පයි බෙදීම 3ක් නම් අනිවාර්යෙන් මේක q මත තිබිය යුතුයි. පුතේ මේකේ අන්තරය ඇවිල්ලා මූල 3.3යි. මේ දෙන්න අන්තරේ මාපාංකයයි කියලා. මූල 3.3යි. මේ දෙන්නගේ අන්තරය. මේක අපි ද්‍රවකාකාරයට පත් කරමු. මේක ද්‍රවකාකාරයට පත් කරන්න නම් මාපාංකයක් එළිය තියා මාපාංකයෙන් බෙදන්න ඕන. එහෙනම් අපි මේකේ මාපාංකය සොයාගත්ත 2යි මූල 3යි. ඒක එළිය තියාගෙන ඒකෙන් බෙදමු. මූල 3 බෙදුවා 2යි මූල 3ෙන්. 3 බෙදුවා 2යි මූල 3ෙන්. හරි. එහෙනම් මෙතන එනවා 2යි මූල 3. මෙතන භාගයයි මූල 3යි 3යි සුළු වුණොත් මූල 3 බෙදීම 2යි. හරි. එහෙනම් 2යි මූල 3 භාගය කියන්නේ cos 5 බෙදීම 3 අයි තියෙනවා මූල 3 බෙදීම 2 කියන්නේ sin 5 බෙදීම 3. එතකොට මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරය මූල 3.5යි ඍණ 2යි. සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරය මෙන්න මෙච්චරයි. එතකොට සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරයේ විස්තරය කීයද? 5 බෙදීම 3යිනේ. සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරයේ විස්තරය 5 බෙදීම 3යි. අපි දන්නවා අන්තරය නිර්මාණය කරන්නේ මේ දෙන්න යා කරා මේට සමාන හා සමාන්තරව දික් කරා. මේක තමයි පුතේ අන්තරය. නේ? cos 5 බෙදීම 3 ධන i sin 5 බෙදීම 3. එහෙනම් මේ විදියට මෙහෙම වෙන්න නම් අනිවාර්යෙන් q ලක්ෂය L මත තියෙනවා. මොකද මේකට සමාන්තර වෙනවා කියන්නේ 5 බෙදීම 3න් යන්නේ. බලමු. ඒ නිසා එතන මෙහෙම ලියමු. මූල 3.5යි ඍණ 2යි විස්තරය 5 බෙදීම 3ක් වේ. මූල 3.5යි ඍණ 2යි විස්තරය 5 බෙදීම 3ක් වේ. එම නිසා q ලක්ෂය L මත පිහිටිය යුතුයි. q ලක්ෂය L මත පිහිටිය යුතුයි.